සියලු දෙනාටම අද සුබ දවසක් කියලා පිළිගන්නවා දුවල පුතාලා. අද මම ඇවිල්ලා ඉන්නේ මගේ පස්වෙනි ටියුට් එකේ පුතේ විභාගයට එන මට්ටමේ ප්‍රශ්න වැදගත් ප්‍රශ්න දෙකක් කතා කරන්න. එන පුතේ පොතකුයි පෑනකුයි එහෙම අතට අරගෙන සූදානම් වෙන්න මෙන්න මේ ප්‍රශ්න වලට කොහොමද පිළිතුරු සපයන්නේ කියලා. හරි. එහෙනම් මම යනවා මගේ පළවෙනි ප්‍රශ්නෙට. මම මෙහෙම ලියන්නම් මගේ ප්‍රශ්නය. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් දීලා තියෙන්නේ. ඒක තියෙනවා කොටස් දෙකක්. A කොටස සහ B කොටස කියලා. මේ A කොටසේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් දීලා තියෙනවා. 103ක මාසික සුළු පොලියද? මාසික සුළු පොලියද මිනිසෙකු මුදලක් ණයට ගනි. ණයටගත් මුදල රුපියල් 8,000ක් නම් අපෙන් අහන පළවෙනි ප්‍රශ්නය මෙන්න මේ වගේ රුපියල් 8,000ට මාසයකට ගෙවිය යුතු පොලිය සොයන්න. හරි. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා. හරි. බලන්න අපිට මොකද්ද තියලා තියෙන්නේ කියලා. 103ක මාසික සුළු පොලියක මිනිසෙකු මුදලක් ණයට ගන්න. ණයටගත් මුදල කීයද පුතේ? රුපියල් 8,000යි. මොකද්ද මේ සුළු පොලිය කියලා කියන්නේ? සුළු පොලිය කියන්නේ සුළු පොලිය අපි සලකද්දී මාසෙන් මාසයකට ගත්තොත් සුළු පොලිය වෙනස් වෙන්නේ නැහැ. අවුරුද්දෙන් අවුරුද්දට ගත්තා ඒ පොලිය වෙනස් වෙන්නේ නැහැ. මේ සුළු පොලිය යටතේ මම කලින් එපිසෝඩ් වල කතා කරලා තියෙනවා. එහෙනම් මෙතන අපෙන් අහන්නේ මාසයකට ගෙවිය යුතු පොලිය. මාසයකට ගෙවිය යුතු පොලිය හොයන්න නම් අපි බලන්න ඕන මෙන්න මේ පොලිය ප්‍රතිශතය දීලා තියෙන්නේ මාසිකවද කියලා. හරි. එහෙනම් ගැටලුවක් නැහැ. මේක අපිට දීලා තියෙන පොලිය ප්‍රතිශතය මාසිකව. එහෙනම් අපිට කෙලින්ම හොයන්න පුළුවන් එක් මාසකට ගෙවිය යුතු පොලිය. සමාන වෙන්නේ මොකටද? ණය මුදල ගුණ කිරීම ප්‍රතිශතය. හරි. ණය මුදල කීයද? රුපියල් 8,000යි. ප්‍රතිශතය කීයද? 100ට 3යි. 100ට 3ක් කියන්නේ 100න් 3. හරි. මේ බිඳු දෙක කැපිලා යනවා. උත්තරේ යනවා 3.3කට 24යි රුපියල් 240. එහෙනම් මෙයා මාසිකව ගෙවන්න ඕනේ රුපියල් 240ක් ණයට අමතරව පොලිය වශයෙන්. හරි. මම හිතනවා මේක හදපු දේ තේරෙන්නේ නැති කියලා. මම යනවා ඊළඟ ප්‍රශ්නෙට. හරි. ඒකේ මොකද්ද මේ අහන්නේ? හරි. දෙවෙනි එකේ අහන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. මේකෙම දෙවෙනි ප්‍රශ්නය අපෙන් අහනවා මෙන්න මේ වගේ දෙයක්. මාස 6කදී ඔහු ණයෙන් නිදහස් වේ නම් ගෙවිය යුතු මුළු පොලිය සොයන්න. හරි. මාස 6කදී මෙයා ණයෙන් නිදහස් වෙනවලු. අපෙන් අහනවා ගෙවන්න ඕන මුළු පොලිය කියලා. අපි හොයාගත්තා එක මාසයකට පොලිය කීයද? එක් මාසයකට පොලිය අපි හොයාගත්ත රුපියල් 240ක් කියලා. ඔන්න රුපියල් 240ක් කියලා හොයාගෙන තියෙනවා. හරි. සුළු පොලියේදී මාසෙන් මාසෙට පොලිය වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් දෙවෙනි මාසෙත් මෙයාගේ පොලිය රුපියල් 240. තුන්වෙනි මාසෙත් පොලිය 240. හතරවෙනි මාසෙත් 240. පස්වෙනි මාසෙත් 240. හයවෙනි මාසෙත් 240. එහෙනම් 240 කීයක් එන්න ඕනද? 6ක් එන්න ඕන. අන්න ඒක තමයි මාස 6කදී මෙයා ණය නිදහස් වෙන්න ගෙවන්න ඕන මුළු පොලිය. ඒ නිසා ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු පොලිය කීයද? එක මාසෙකට රුපියල් 240. ඒ මාසෙ කීයක් වෙනවද? 6ක් තියෙනවා. අපි ගුණ කරලා බලමු. 6 වරක් 0.0 6 වරක් 4 24 4 දෙකක් ඉතුරුයි. 6 වරක් 2 12යි 2යි 14යි. රුපියල් කීයද? 1440යි. එහෙනම් මේ විදිහට අපිට උත්තර සපයන්න පුළුවන්. මෙයා ණය නිදහස් වීමට නම් මුළු පොලිය වශයෙන් රුපියල් 1440ක මුදලක් ගෙවීමට සිද්ධ වෙනවා.
හරි. මේක තුන්වෙනි කොටස. මෙන්න මේ වගේ දෙයක් අහන්න අපෙන්. බලන්න මේක මොකක්ද අහන්නේ කියලා. හරි. මේක තුන්වෙනි කොටසේ අහන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. මාස 6කදී ණයෙන් නිදහස් වීම සඳහා ඔහු ගෙවිය යුතු මුළු මුදල සොයන්න. හරි. ගෙවන්න ඕන මුළු මුදල මොකට සමාන වෙන්නේ? මෙයා ගත්ත රුපියල් 8000ට එකතු වෙන්න ඕන. මෙයා ගෙවන්න ඕන සම්පූර්ණ පොලි මුදල. එහෙනම් අපිට මේ විදිහට ලියන්න පුළුවන් ගෙවිය යුතු මුළු මුදල. ගෙවිය යුතු මුළු මුදල සමාන වෙන්නේ ණය මුදල ධන පොලි මුදල. ණය මුදල ධන පොලි මුදල. ණය මුදල කියපු දේ රුපියල් 8000යි. පොලි මුදල කියද 1440. අපි හොයාගත්තා මෙයාගේ සම්පූර්ණ පොලිය රුපියල් 1440ක් කියලා. එහෙනම් මේ රුපියල් 8000ට මෙන්න මේ පොලිය වෙච්ච රුපියල් 1440 කියන මුදල එකතු වෙන්න ඕනේ. එකතු කරාට පස්සේ කීයද? රුපියල් 9440ක්. හරි. මෙන්න මේ විදිහට උත්තරේ සපයන්න පුළුවන්. එහෙනම් රුපියල් 8000ට සුළු පොලියට 103ක මාසික සුළු පොලියට රුපියල් 8000ක් ණයට ගත්ත පුද්ගලයෙක් මාස 6කදී ණය නිදහස් වෙන්න රුපියල් 9440ක් සම්පූර්ණ මුදල විදිහට ගෙවන්න ඕනි. හරි. කොහොමද මේ ප්‍රශ්නේ හැදුවේ කියලා අපව බලන්න. අපි පළවෙනිට අපි රුපියල් 8000ට මාසෙට ගෙවිය යුතු සුළු පොලිය හොයන්න කියලා අපි ණය මුදල ගුණ කරා පොලි ප්‍රතිශතයෙන්. හරි. ඒ වගේම මාස 6කදී ඔහු ණය නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල හොයන්න කිව්වා. පොලිය වෙනස් වෙන්නේ නැහැ මාසෙන් මාසෙට. එහෙනම් එක මාසෙක රුපියල් 240 නම් මාස 6කට 240ව 6ක් එන්න ඕනි. තුන්වෙනිට මේ මාස 6කදී ණය නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල හොයන්න කියලා. එහෙනම් ණය මුදලට අර කියන පොලි මුදල එකතු වෙන්න ඕන. මෙයා ණයෙන් නිදහස් වීම සඳහා ගෙවිය යුතු මුළු මුදල සොයන්න. හරි. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැත්නම් ආපහුදේ බලන්න මුලින් නම් කොහොමද මේක හැදුවේ කියලා. හරි. මම යනවා මේකෙම B කොටසට. මේකේ ප්‍රශ්න කොටස් දෙකක් දීලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ සුළු පොලිය වශයෙන් දීලා තියෙනවා. B කොටසේ අපිට දීලා තියෙන්නේ වරි පණම් බදු කියන පාඩම යටතේ. හරි. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තමයි දීලා තියෙන්නේ. නගර සභා බල ප්‍රදේශයක පිහිටි නිවසක වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 20000කි. ඒ වගේම දීලා තියෙනවා කාර්තුවකට අය කරන වරි පණම් බදු මුදල රුපියල් 300කි. හරි. මෙන්න මේක තමයි අපිට ප්‍රශ්නේ විදියට දීලා තියෙන්නේ අඳුන ගන්න දේවල්. හරි. මම ප්‍රශ්න වලට යන්න කලින් මොකද්ද මේ වගේ කියන්නේ කියලා කියන්න. හරි. මේ බලන්නකෝ නගර සභා බල ප්‍රදේශයක පිහිටි නිවසක වාර්ෂික තක්සේරු වටිනාකම. හරි. මේ කියන්නේ ඊළඟ උදාහරණයක්. වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 20000කි. කාර්තුවකට අය කරන වරි පණම් බදු මුදල. මෙතන කාර්තුව කියලා වචනයක් තියෙනවා. තව තියෙනවා වරි පණම් බදු මුදල කියලා එකක්. හරි. මොකක්ද මේ වරි පණම් බදු මුදල් කියලා කියන්නේ? හරි. මෙන්න මේකයි පොතේ සරලවම කිව්ව වරි පණම් බදු මුදල කියන්නේ. අපි නගර සභාවේ හරි ප්‍රාදේශීය සභාවට හරි අයිති ඉඩම් වල හෝ කඩවල් වල අපි ව්‍යාපාර සිද්ධ කරගෙන යන අවස්ථා තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය සභාවල හරි නගර සභාවලට අයිති ඉඩම් වල ජනාවාස පිහිටුවීමේ අවස්ථා පවත්වාගෙන යනවා. හරි. එතකොට ඒව අයිති අපිට නෙමෙයිනේ. අයිති කාටද? නගර සභාවට හරි ප්‍රාදේශීය සභාවට හරි තමයි අයිති වෙන්නේ. හරි. අන්න ඒ වගේ වෙලාවකදී මෙයාලා අපිට ඒ ව්‍යාපාර කරගෙන යන්න හරි කියලා ජනාවාස පවත්වාගෙන හරි යන්න කියලා අපෙන් අය කර ගන්නවා බදු මුදලක්. ඒ වගේ ඒවා අපි පරිභෝජනය කරනවට. හරි. අන්න ඒ අය කර ගන්න බදු මුදලට අපි කියනවා මොකද්ද? වරි පණම් බදු මුදලක් කියලා. මේ වරි පණම් බදු මුදල අය කරගන්නේ
ප්‍රාදේශ සභාවෙන් හෝ නගර සභාවෙන් තමයි අය කරගනු ලබන්නේ. හරි. එතකොට වාර්ෂික තක්සේරු වටිනාකම. මොකද්ද මේ තක්සේරු වටිනාකම කියන්නේ? අපි ඒ ව්‍යාපාරික ස්ථානයේ හෝ අපි ජීවත් වෙන ඉඩමේ හෝ නිවස මෙයාලා ගණනය කිරීමට ලක් කරලා මෙයාලා දෙනවා තක්සේරු වගේක්. මෙන්න මෙච්චර මෙයා අවුරුද්දක් වටිනවා. මෙයාගේ මෙච්චර අවුරුද්දකදී ආදායමක් ලබා ගන්න පුළුවන්. නැත්තම් නගර සභාවේ වටිනාකම එයාට දීලා තියෙන වටිනාකම අවුරුද්දකට මෙන්න මෙච්චරයි. අන්න ඒක තමයි මේ තක්සේරු වටිනාකම කියලා කියන්නේ. හරි මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට තියෙනවා මෙන්න මෙතන කාර්තුවක් කියලා වචනයක් තියෙනවා. මේ කාර්තුවක් කියන්නේ කාල සීමාවකට අවුරුදු එකකට පුතේ තියෙනවා කාර්තු 4ක්. කාර්තු 4ක් තියෙනවා. හරි එහෙනම් අවුරුදු එකකට මාස කීයද? මාස 12යි. ඒ මාස 12 සමාන වෙන්නේ මොකටද? කාර්තු 4කට. කාර්තු 4කට සමාන වෙන්නේ. එහෙනම් අපිට මෙතනින් ගන්න පුළුවන් කාර්තු එකක් කියන්නේ කොච්චරද? කාර්තු එකක් කියන්නේ මෙන්න මේ මාස 12 බෙදෙන්න ඕනේ කීයද? 4ෙන්. එතකොට මාස 3ක්. මාස 3ක් කියලා අපිට ගණනය කරන්න පුළුවන්. එතකොට කාර්තු වල මාස කීයද? මාස 3යි. එතකොට අවුරුද්දකට කාර්තු කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මේ කාර්තුවක් කියන්නේ කාල සීමාවකට. හරි. මෙන්න මේ දේවල් පිළිබඳ තේරුම දන්නවා නම් ප්‍රතිශත පිළිබඳ දැනුම තියෙනවා නම් අපිට මෙන්න මේවට උත්තර සපයන්න පුළුවන්. හරි. අපි බලමු මොනවද අපි මේ අහලා තියෙන ප්‍රශ්නේ කියලා. හරි. මෙන්න මේක තමයි අපි පළවෙනි ප්‍රශ්නේ විදිහට අහන්නේ. අවුරුද්දකට ගෙවිය යුතු වරි පණම් බදු මුදල සොයන්න කියලා කියනවා. හරි. අවුරුද්දකට ගෙවන්න ඕන වරි පණම් බදු මුදල තමයි අපිට හොයන්න තියෙන්නේ. හරි. මෙතන අපිට තක්සේරු වටිනාකම් දීලා තියෙනවා රුපියල් 20000ක් කියලා. හැබැයි අපිට මේකේ පේන්න තියෙනවා මේ වරි පණම් බදු මුදල් ප්‍රතිශතය දීලා නැහැ. එහෙනම් දෙන්න ඕන කාර්තුවකට අය කරන මුදල. නැත්තම් අවුරුද්දකට අය කරන බදු මුදල දෙන්න ඕනේ. හරි. මෙතන බලන්න කාර්තුවකට අය කරන වරි පණම් බදු මුදල දීලා තියෙනවද කීයද? රුපියල් 300. එහෙනම් අපිට මෙතන ලියන්න පුළුවන් කාර්තුවකට අය කරන බදු මුදල කීයද? රුපියල් 300. අවුරුද්ද කාර්තු කීයක් තියෙනවද? 4ක් තියෙනවා. එහෙනම් අපි ගහන්නේ අවුරුද්දකට ගෙවිය යුතු වරි පණම් බදු මුදල. එහෙනම් අපි උත්තර ලියන්න ඕන එම නිසා අවුරුද්දකට ගෙවිය යුතු වරි පණම් බදු මුදල. හරි. කාර්තු වල කීයද පුතේ? රුපියල් 300යි. අවුරුද්දට කාර්තු කීයක් තියෙනවද? 4ක් තියෙනවා. රුපියල් 300 ගුණ කරනවා 4ෙන් 1200යි. එහෙනම් අපි අවුරුද්දට මේ නගර සභාවට මෙන්න මේ පුද්ගලයා ගෙවන්න ඕන රුපියල් 1200ක වරි පණම් බදු මුදලක් ගෙවන්න ඕනි. හරි. මම හිතනවා මේක පැහැදිලි වෙන්නේ නැති කියලා හදපු විදිය. මම යනවා මේ ඊළඟ කොටසට බලන්න ඒකේ මොකද්ද දීලා තියෙන්නේ කියලා. හරි. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහම අපිට දෙවෙනි කොටසේ නගර සභාව අය කරන වරි පණම් බදු ප්‍රතිශතය ගණනය කරන්න. හරි. අපිට ප්‍රශ්න දීලා නැහැනේ වරි පණම් බදු ප්‍රතිශතය ප්‍රශ්න දීලා නැහැ. අපෙන් අහන්නේ මේ ප්‍රශ්නේ වරි පණම් බදු ප්‍රතිශතය ගන්න කියලා. හරි. ප්‍රතිශතයක් මොකටද සමාන වෙන්නේ? මම මෙහෙම ලියන්නකෝ. මේක වරි පණම් බදු ප්‍රතිශතය නේ. එහෙනම් මම ලියන කෙලින් වරි පණම් බදු ප්‍රතිශතය. හරි. කොහොමද කලින් කියුත් කරලා මම කතා කරා කොහොමද ප්‍රතිශතයක් ගණනය කරන්නේ? අපි මෙන්න මෙතන භාගය ගුණ කරනවා කීයද? 100න් ප්‍රතිශත ලකුණක් එක්ක. හරි. මෙතන දැන් භාගයක් හදා ගන්න ඕන. මොකද්ද භාගය වෙන්නේ? මේ බලන්නකෝ. මෙතන නම් තක්සේරු වටිනාකමින් අවුරුද්දට කොපමණ බදු මුදලක් අය කරනවද? එහෙනම් වරි පණම් බදු මුදල ඔන්න භාගය අපි හදාගත්තා. මොකද්ද? තක්සේරු වටිනාකමින් වරි පණම් බදු මුදල.
ඒක ගුණ කරනවා p කියනද c යෙන්. ඒක ගුණ කරනවා c යෙන් ගුණ කරනවා ප්‍රතිශත ලකුණත් එක්ක. හරි. එහෙනම් අපිට මෙතනට යන්න පුළුවන්. මම උත්තරේ දෙන්නම් මෙතනට. තක්සේර වලට දාන්න කීයද? 20000යි. තක්සේර වලට දාන්න 20000යි. අපි වරේ පනම්ම දුන්නද කීයද? මම මෙහෙට ආවා. වරේ පනම්ම දුන්නද 1200යි. මෙන්න මෙයා ගුණ කරනවා c යි ප්‍රතිශත ලකුණෙන්. දැන් එන අගය තමයි අපිට වරිපණම් බඳුන් විදිහට සලකන්න පුළුවන්. බලන්න මේ බිංදුව දෙක මේ බිංදුව දෙක කැපෙනවා. මෙතන මේ බිංදුවල මෙතන බිංදුව කැපෙනවා. මෙතන බිංදුවල මෙතන බිංදුව කැපෙනවා. 12 දෙකේ බිංදුව කීයද? 6යි. එහෙනම් 100ට 6ක් කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. මොකක්ද මේ නගර සභාව අය කරන වරිපණම් බඳු ප්‍රතිශතය? හරි. අපෙන් අහනවා නගර සභාව අය කරන වරිපණම් බඳු ප්‍රතිශතය ගණනය කරන්න කියලා. එහෙනම් අපිට මෙන්න මේ විදිහට පැහැදිලි උත්තරයක් සපයන්න පුළුවන් 100ට 6ක් කියලා. හරි. හැදුවේ කොහොමද? වරිපණම් බඳු ප්‍රතිශතයේ ප්‍රතිශතයක් හොයද්දී අපි භාගය ගුණ කරන්න ඕන c යෙන් ප්‍රතිශත ලකුණත් එක්ක භාගය හදාගත්ත මෙතන තක්සේර වලට නම් තමයි ගෙවිය යුතු වරිපණම් බඳු මුදල විදිහට. ඒක ගුණ කරනවා අපි c යෙන්. ගුණ කරාට පස්සේ අපිට එනවා 100ට 6ක් කියලා. හරි. මම හිතනවා මේක හදපු විදිය පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. පැහැදිලි නැත්නම් පුතේ නැවත මේක මුලින් ඉඳන් බලලා තේරුම් ගන්න. හරි. මම යනවා මගේ ඊළඟ ප්‍රශ්නෙට. මේ තියෙන පුතේ මගේ මේ දෙවෙනි ප්‍රශ්නය, මේ ටියුටර් එක කතා කරන දෙවෙනි ප්‍රශ්නය මම ටිකක් ස්ටොප් කරලා මේක කලින්ම ලියලා තිබ්බා. ඔයාලගේ කාලය අපතේ යවන්න බැරි හින්දා. හරි. බලන්න මේ ප්‍රශ්නේ මොකක්ද කියන්නේ කියලා. හරි. ආපන ශාලාවක මාසයක් තුළ දිනපතා එක්රැස් කරන ලද සහල් ප්‍රමාණය පිළිබඳ ආපන ශාලාවක හිමිකරු විසින් ලබාගත් අසම්පූර්ණ වගුවක් පහත දැක්වේ. මේක සම්පූර්ණ කළාද? සම්පූර්ණ කරලා නැහැ. හරි. බලන්න මේ වගේ මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේ තීරයේ තියෙන සහල් ප්‍රමාණය මොනවද? කිලෝග්‍රෑම් වලින් 41ක් 45. මෙතන තියලා තියෙන දින කීයද? 3. එහෙනම් මේකේ සහ ප්‍රමාණය දින ගණනය අතර තමයි සම්බන්ධය අපිට මෙතන ගොඩනගලා තියෙන්නේ. මේ බලන්න මේ දින කියන පේළිය හැමදාම පාවිච්චි කරලා තියෙනවා. ඒකෝර සහ ප්‍රමාණයත් හැමදාම ගණනය කරලා තියෙනවා. අපේ අසම්පූර්ණ මොනවද? මෙතන මේ මධ්‍යගය කියන එකයි අපගමනය කියන එකයි FD කියලා එකක් තියෙනවා. මෙතන සිග්මා FD කියලා එකක් තියෙනවා. අන්න ඒ ටික අසම්පූර්ණ වෙලා තියෙනවා. හරි. මම මෙන්න මේ ගාන හඳුන්වන්නම් පුතේ. මෙන්න මේ ගාන දීලා තියෙන සංඛ්‍යානය කියන පාඩමේ අපගමනය ඇසුරෙන් මධ්‍යනය සෙවීම කියන පාඩම යටතෙන් තමයි මෙන්න මේ ප්‍රශ්නය දීලා තියෙන්නේ. හරි. මෙන්න මේ වගුවේ අපි කියනවා මෙන්න මේ විදිහට විචලනය වෙන අවස්ථා. මෙතන අතරනේ තියෙන්නේ මේ බලන්නකො 41ක් 45ක් 46ක් 50 51ක් 55ක් 56ක් 60 61ක් 65ක් 66ක් 70ක් මොනවද? සහල් ප්‍රමාණය. මෙන්න මේ ප්‍රාන්තර විදිහට දීලා තියෙන මෙන්න මේ කොටසට අපි කියනවා පුතේ පන්ති ප්‍රාන්තරය කියලා. මොකද්ද? පන්ති ප්‍රාන්තරය. හරි. මේ තියෙන්නේ මෙතන මේ පන්ති ප්‍රාන්තරය. හරි. ඒට අදාළ දින ගණන මේ පැත්තෙන් දීලා තියෙනව නේද? මේක අනිවාර්යෙන් දින ගණනයි සහල් ප්‍රමාණය අතර සම්බන්ධයන්නේ. මෙන්න මේ F වලින් ලකුණු කරන්නේ දින ගණන. එයාට අපි කියනවා මෙයාගේ සංඛ්‍යාතය. මොකක්ද කියන්නේ? සංඛ්‍යාතය. පන්ති ප්‍රාන්තරය හා සංඛ්‍යාතය. අපිට ගණන් වල දෙන්න පුළුවන් දෙවෙනි පේපරේ පන්ති ප්‍රාන්තරය හා සංඛ්‍යාතය විතරක් ඇසුරෙන් ගොඩනැගෙන වගු දෙනවා. ඊටු ඒවා අපි හදා ගන්න ඕනේ. අපගමන ඇසුරෙන් හොයන්නේ කොහොමද? අපි ඒ ක්‍රමයට හදන්න ඕනේ. නැත්නම් සාමාන්‍ය විදියට මධ්‍යන හේවීමේ ක්‍රමයක් තියෙනවා. එහෙම වුණොත් ඒ විදියට හදන්න ඕනේ. එහෙම වුණොත් විතර මේ අපගමනය කියන කෑල්ලෙන්නේ නැහැ. මෙතනදී අපගමනය කියලා කෑල්ලෙන්නේ නැහැ. අපි ඉස්සරහට කතා කරමු ඒවා. මේක දිලා තියෙන අපගමන ඇසුරෙන් මධ්‍යන සීමේ සඳහා එහෙනම් අපගමන ඇසුරෙන් මධ්‍යන සොයන්න මෙන්න මේ විදියට වගුවක් පිළියෙල වෙන්න ඕන. අපිට පන්ති පාන්තරයි සංඛ්‍යාතයි පමණක් දීලා තියෙනවා. මේ පන්ති පාන්තරවල තමයි මේ මධ්‍යගය අපි මෙතන ගන්න. පන්ති පාන්තරවල මධ්‍යගය. පන්ති පාන්තරවල මධ්‍යගය කියන්නේ මෙන්න මේ පන්ති පාන්තර දෙක අතර තියෙන හරි මැදගයට කියනවා අපි මධ්‍යගය කියලා. එතකොට මෙන්න මේ අපගමනය කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා අපගමනය කියලා එකක්. මොකද්ද මේ අපගමනය කියලා කියන්නේ? හරි. මෙන්න මෙහෙමයි. අපි මෙතන මේ දින ගණන තියෙනව නේද? මේ දින ගණන වැඩිම එක්කෙනාට අපි කියනවා පුතේ මෙන්න මේ වගේ වචනයක්. මොකක්ද කියන්නේ? මාතය. මේ සංඛ්‍යාතය වැඩි
පුද්ගලයා. මෙන්න මේ දීලා තියෙන වගුවේ සංඛ්‍යාතයේ වැඩිම පුද්ගලයා කියනවා මාතය කියලා. මෙන්න මේ මාතයට අයිති පන්ති පාන්තරය ඇතුළත් මේ මාත පන්තියට අයිති පන්ති පාන්තරය ඇතුළත් කොටසේ මෙන්න මෙතන තියෙන මධ්‍ය අගය පුතේ අපි ගන්නවා හැම වෙලාවෙම උපකල්පිත මධ්‍යනය කියලා. මොකද්ද උපකල්පිත මධ්‍යනය? හරි අන්න ඔය විදිහට අපි ගන්නවා. හරි මෙන්න මේ උපකල්පිත මධ්‍යනයේ හැම වෙලාවෙම අපගමනය අපි සලකන්නේ බිඳුවක් විදිහට. අපගමනය කියන්නේ වෙනසක් කියන එක තමයි අපි අපගමනය කියලා කියන්නේ වෙනස. සරලව කිව්වොත් වෙනස. හරි. එහෙනම් මේ උපකල්පිත මධ්‍යනය කියලා අපි ගන්නේ මොකද්ද? මෙන්න මේ අපගමනය ඇසුරින් හොයද්දී උපකල්පිත මධ්‍යනය අනිවාර්යයෙන්ම සලකන්න සිද්ධ වෙනවා. අපි උපකල්පිත මධ්‍යනය විතර ගන්නේ සංඛ්‍යාතයේ වැඩිම පුද්ගලයා. අපි යාට කියනවා මාතය කියලා. මාත පන්තිය ඇතුළත් ප්‍රාන්තිපාන්තරයේ මධ්‍යගය තමයි අපි සම්මත අපගමනය විදිහට ගන්න. උපකල්පිත මධ්‍යනය විදිහට ගන්නෙ. හරි. එයාට සාපේක්ෂව තමයි මේ අපගමනය ගොඩ නැගෙන්නේ. හරි. ඒක තමයි අපි අපගමනය කියලා සලකන්නේ. එතකොට මේ උපකල්පිත මධ්‍යනයෙන් ඉස්සරහට මේ වගේ හැම වෙලාවෙම අඩු කරනවා මෙන්න මෙතන තියෙන අගය. එතකොට මෙයාගෙන් එන සංඛ්‍යාවෙන් මෙයා සංඛ්‍යාව අඩු කරාම කියන්නේ අපගමනයේ බිඳුව. ඒක තමයි මෙතන මේ දාලා තියෙන්නේ. හරි. එතකොට මේ අපගමනයේ හොයන විදිහ මම කියලා දෙන්නම්. මේ අපගමනයේ සංඛ්‍යාතයේ ගුණිතය ගන්න මෙන්න මේ තීරුවට ඒක තමයි මෙතන මේ FD කියලා සඳහන් කරලා තියෙන්නේ. හරි. අපි අනුක අපේ ප්‍රශ්න වලට දැන් මේක ඇසුරේ මම හිතනවා ඔබ පැහැදිලි වෙන්න ඇති කියලා. අපි මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහන ඉස්සරහම අපි ඉස්සරහට මේක තවදුරටත් කතා කරමු. හරි. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා. වගුවට අනුව උපකල්පිත මධ්‍යනය සලකනු ලබන්නේ කුමන පන්ති ප්‍රාන්තරයේද? අන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා. හරි බලන්නකෝ වගුවට අනුව උපකල්පිත මධ්‍යනය සලකනු ලබන්නේ කුමන පන්ති ප්‍රාන්තරයේද? හරි දැන් මම කියලා දුන්නා මොකද්ද? සංඛ්‍යාතයේ වැඩිම කෙනාගේ පන්ති පාන්තරය තමයි පන්තිමාන්තරයේ මධ්‍යගය තමයි අපි උපකල්පිත මධ්‍යනය විදිහට සලකන්නේ. හරි එහෙනම් මොකද්ද මේ ප්‍රශ්නේ උත්තරේ? වගුවට අනුව උපකල්පිත මධ්‍යනය සලකලා ලබන්නේ කුමන පන්තිමාන්තරයේද? එහෙනම් මොකේද? මේ 51 55. එහෙනම් අපේ උත්තරේ විදිහට ලියන්න පුළුවන් 51 55 පන්ති ප්‍රාන්තරයේ දී උපකල්පිත මධ්‍යනය සලකනු ලබයි. ඒක අපි මාතපන්තියෙන් තමයි ගන්නෙ. මාතපන්තිය ඇතුළු අයත්තන පන්තිමාන්තරය තමයි අපි උපකල්පිත මධ්‍යනය සඳහා ගොඩනගා ගන්නෙ. හරි මම හිතනවා මේක උත්තරේ පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි මෙන්න මේ දෙවෙනි ප්‍රශ්නේ මෙන්න මේ වගේ දෙයක් අහනවා අපි. බලමු මොකද මේක කියන්නේ කියලා. මෙන්න මේ වගේ කියනවා. ඉහත වගුව සම්පූර්ණ කර ආපන ශාලාවේ පිසින ලද සහල් වල මධ්‍යනය සොයන්න. මේ ඉස්සලා මොකක්ද කියන්නේ? ඉහත වගුව සම්පූර්ණ කරන්නලු. අපි බලමු කොහොමද මේක සම්පූර්ණ කරන්නේ කියලා. හරි. මේ මධ්‍යගය කියන්නේ මොකක්ද පුතේ? පන්තිමාන්තරවල මධ්‍යගය. හරි. පන්තිමාන්තරවල මධ්‍යගය හොයාගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි හොයාගන්නේ. හරි. මම එකක් කරලා පෙන්නන්න. අපි සාමාන්‍ය විදිහට මෙන්න මේ 41 45 අපි එකට එකතු කරනවා. මෙන්න මේ 41යි 45යි. මෙන්න මේ 41 45 කියන පන්තිමාන්තරේ මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදලා එන අගය තමයි අපි කියන්නේ මොකද්ද? මධ්‍ය අගය කියලා. දැන් බලන්න 1යි 5යි 6යි 4යි 8යි 86 වෙදී මධ්‍යයේ උත්තරේ කීයද? 4 ඒවා 8 දෙකේවා 4යි 6ට 3යි. එහෙනම් මෙතන මධ්‍ය අගය කීයද? 43යි. මෙතන මධ්‍ය අගය 43යි. හරි. ඔන්න ඔය විදිහට බෙදලා ගන්නත් පුළුවන් අපිට. එහෙනම් මෙතන 46යි 50යි එකට එකතු කරලා දෙකෙන් බෙදන්න.
හරි. ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. මෙන්න මේක හදාගන්න පුළුවන්. හරි. බලන්න කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන 45න් 41ක් අඩු කරනවා. කීයද 45න් 41ක් අඩු කරාම 4යි. 4 දෙකට බෙදුවම කීයද 2යිනේ. අන්න ඒ දෙක එකතු කරනවා. මේ 41ට 41ට දෙකක් එකතු කරන්නේ කීයද? 43යි. 43යි. හරි. එහෙනම් මෙතන ගත්තට එකතු කරන්නේ අර කියපු දෙකම තමයි. 50න් 41ක් අඩු කරාම කීයද 4යි. ආය 4 දෙකට බෙදුවම 2යි. 46 දෙකක් එකතු කරාම 48යි. එහෙනම් මේ හැම එකකදීම මොනවද වෙන්නේ? දෙක එකතු වෙන්න ඕන. මෙන්න මේ මුල් අගයට අන්න ඔය විදිහට අපිට පහසුවෙන් හැම එකකම මධ්‍යනායකයේ සලකඩ දාලා දාගෙන යන්න පුළුවන්. දැන් බලන්න 48 දෙකක් එකතු කරාම කීයද 48. 51 දෙකක් එකතු කරාම 53යි. 57 දෙකක් එකතු කරාම 58යි. 61 දෙකක් එකතු කරාම 63. 66 දෙකක් එකතු කරාම 68යි. ඕම් වෙන උත්තරේ. හරිනේ. හරි. දැන් අපගමනය කොහොමද ගන්නෙ? මෙතන මේ උපකල්පිත මධ්‍යය ඇතුළත් පන්තිමාන්තරය ඇතුළත් කෙනාගේ අපගමනය හැම වෙලාවෙම බිඳුවක් විදිහට තමයි අපි සලකන්නේ. මේ 53න් 53ක් අඩු කරාම බිඳුවක් වෙන හින්දා මෙන්න මේ බිඳුවේ පහළට තියෙනවා පුතේ අපි මේ 58න් 53ක් අඩු කරලා තමයි දාන්නේ. 58න් 53ක් අඩු කරාම කීයද? 8න් 3ක් අඩු කරාම 5යි. එහෙනම් මෙතන අපගමනය කීයද? ධන 5යි. ඇයි මෙතන වැඩි සංඛ්‍යාවෙන් තමයි අඩු සංඛ්‍යාව අඩු කරේ. ඒකට 63න් 58ක් අඩු කරාම 10යි. ඔන්න එහෙනම් මෙතන අපගමනය කීයද? 10යි. දැන් මේක ගන්නේ මෙතනින් මේක අඩු කරලා. මෙයාගේ මේක තමයි අඩු කරලා ගන්න. එහෙනම් 48න් 53ක් අඩු කරාම කීයද? ඍණ 5යි. 43න් 53ක් අඩු කරාම ඍණ 10යි. හරි. අන්න ඔය විදිහට ගන්න පුළුවන් අපගමනය කියන එකේනා අපගමනය කියන එකේනා ගන්න පුළුවන්. පොතේ තේරෙන්නේ නැත්නම් ගත්ත විදිය නැවත බලන්න. හරි. දැන් මෙතන මොකක්ද මේ තියෙන්නේ? FD. මොකද මේ තියෙන්නේ? මේ තියෙන්නේ F මේ තියෙන්නේ D. ඒ දෙනගේ ගුණිතය තමයි සලකන්නේ. මේ බලන්න ඍණයි ධනයි ගුණ කරාම ඍණ 10 වරක් 3 30යි. ඒක හරිනේ උත්තරේ හරි. ඍණයි ධනයි කීයද? ඍණ 5 වරක් කීයද? 25යි. මෙතන බිඳුවේ වතා බිඳුවයි ධනයි ධන 5 වරක් 6 30ක් විතර ගන්න පුළුවන්. ධනයි ධන 10 වරක් 5 50 විතර ගන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට බගුව සම්පූර්ණ කරාට පස්සේ අපිට ගණනය කිරීම සඳහා අවශ්‍ය වෙන්නේ මෙන්න මේ තීරුව තමයි. මෙන්න මෙතන මේ කියනවා සිග්මා FD. මෙන්න මේ විදිහට සිග්මා FD කියලා කොටසක් දීලා තියෙනවා. අන්න මේකේ උත්තරේ මෙතන අපි දාන්න ඕන. මොකද්ද මේ සිග්මා වලින් කියන්නේ? සිග්මා වලින් කියන්නේ පුතේ එකතු කරන්න. එකතු කරන්න කියලා තමයි මේ සිග්මා කියන සංකේතය කියන්නේ. මොනවද එකතු කරන්න කියන්නේ? මෙන්න මේ FD තීරුව එකතු කරන්න. එකතු කරන්න කියලා තමයි කියන්නේ මේ සිග්මා FD කියන එක කෙනාගේ. හරි. එහෙනම් මෙතනට එන්න උත්තරේ මොකද්ද? මෙන්න මේ ආපු FD අගයන්ගේ මොනවද? එකතුව තමයි මෙතනට එන්න ඕනේ. හරි. කොහොමද එකතුව ගන්න පුළුවන්? මෙතන ධන සංඛ්‍යා තියෙනවා, ඍණ සංඛ්‍යා තියෙනවා. අපි ධන සංඛ්‍යා වෙනම එකතු කරනවා, ඍණ සංඛ්‍යා වෙනම එකතු කරනවා. මේ දෙක එකට උනත් කරන්න පුළුවන්. හරි. දැන් මම හොයනවා සිග්මා FD සමාන වෙන්නේ මොකද? ඍණ 30 ඍණ 25 ධන බිඳුව ධන 30 ධන 50 ධන 60. කොහොමද ධන ඍණ සංඛ්‍යා එකතු කරන්නේ? ඍණ සංඛ්‍යා වෙනම එකතු කරනවා. ඍණ 30යි ඍණ 25 එකතු කරාම ඍණමයි එන්නේ. උත්තරේ කීයද? ඍණ 55යි. ධන සංඛ්‍යා එකතු කරාම 30යි 50යි 80යි 60යි 140යි 140ක් විතර ගන්න පුළුවන්. දැන් බලන්නකෝ මෙතන වැඩි කෙනාගේ ලකුණ ධන. අපි වැඩි කෙනාගෙන් අඩු කෙනා මොනා කරනවද? අඩු කරලා උත්තරය ගන්නවා. හරි. විද්‍යුත් 5යි 13න් 5 8යි. හරි. උත්තරය කිය දෙන්නේ 85. 85ක් විතර එනවා. එහෙනම් මෙතන අපිට ගන්න පුළුවන් සිග්මා FD වලගේ කීයද? ධන 85. අපිට උත්තරේ කීයද? ධන 85යි. හරි. ඔන්න අපි වර්ගය සම්පූර්ණයෙන්ම පුරව ගත්තා. සම්පූර්ණයෙන් පුරව ගත්තා නම් අපෙන් අහනවා මොකද්ද? ආපන ශාලාවේ විසින ලද සහල් ප්‍රමාණය. ඉතින් ආපන ශාලාවේ විසින ලද සහල් ප්‍රමාණය මධ්‍යනය සොයන්න. හරි. මේ උපකල්පිත මධ්‍යනය ඇසුරෙන් උපකල්පිත මධ්‍යනය ඇසුරෙන් පන්තිමාන්තර වල මධ්‍ය ව්‍යාප්තිය මධ්‍යනය සෙවීමේදී අපි පාවිච්චි කරන සූත්‍රය. පුතේ මෙන්න මේක තමයි සූත්‍රය. සැබෑ මධ්‍යනය සමානයි උපකල්පිත මධ්‍යනය ධන සිග්මා FD බෙදීම සිග්මා F කියලා එකක් සූත්‍රයක් අපි මෙතනදී පාවිච්චි කරනවා. එතන අපි සූත්‍රයක් පාවිච්චි කරන්න පුළුවන්. සැබෑ මධ්‍යනය සමානයි උපකල්පිත මධ්‍යනය ධන සිග්මා FD බෙදීම සිග්මා
F කියලා සූත්‍රයක්. හරි. අපි මෙතන සිග්මා FD කියන කෙනාගේ අගය හොයාගත්තානේ. මොකද්ද? ධන 85. එහෙනම් අපිට ඕන වෙනවා මොකද්ද මෙතනදී මෙන්න මේ F කියන කෙනාගේ සිග්මා කියන අගය. සිග්මා කියන්නේ එකතුවක්. මෙන්න මේ F කියන කෙනාගේ සංඛ්‍යාත කීරුවෙත් එහෙනම් එකතු හොයාගන්න ඕනේ. හරි. මම මෙතන සිග්මා F වලගේ මෙහෙම ගන්නම්. මෙයාගේ අගය කියන්නේ මෙන්න මේ තීරුවේ එකතුව. හරි. දැන් බලන්න 3යි 5යි 8යි 8යි 7යි 15යි 15යි 6යි 21යි 21යි 5යි 26යි 26යි 4යි කියන පුතේ 30යි. දැන් බලන්නකෝ මාසයක් තුල නේද මේක සලකන්නේ. මාසයක් තුල මාසයක දින කීයද? දින 30යි. එහෙනම් දින 30 මාස පිළිබඳව මේ සලකලා තියෙන්නේ සම්පූර්ණ දින ගණන 30ක් විදියට එනවා. හරි. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ දෙන්නගේ තීරුව එකතු හොයාගත්තා නම් අපිට මෙතන ගණනය කිරීම සඳහා යන්න පුළුවන්. හරි. අපි සලකමු උපකල්පන මන්දිරේ කීයද? 53. අපි ඉගෙනුවා කීයද උපකල්පන මන්දිරේ 53යි. මෙතන දාන මම වරහන් ඇතුලේ මේක ආදේශ කරන්න සිග්මා F කීයද? 85යි සිග්මා F 30. ඔන්න එක අපි බෙදලා මෙතන උත්තරේ දානවා. 85ට 30ව කීයද? 85ට 30ව 2යි ඉතිරි කීයද? ඉතිරි 25. ඔව්. ඉතිරි 25යි 25ට නැහැ. එහෙනම් දශමයෙන්නේ 250ට 30ව තියෙනවා 8ක්. තාත් තියෙනවා 30ව 8ක් 240යි ඉතිරි 10යි 10ට නැහැ. එහෙනම් 100ට 30ව 3ක් විදිහට අපිට ගන්න පුළුවන් උත්තර ගන්න පුළුවන් 53 ධන. හරි. 2.8යි 3 එහෙනම් උත්තරේ කීයද? 55.8යි 3යි මොනවා වගේද මේ තියෙන්නේ? සහල් ප්‍රමාණය මොනවා වගේද වань කියන්නේ? කිලෝග්‍රෑම් වලින් තමයි අපිට එන්න ඕන සැබෑම තියෙන්නේ. එහෙනම් 55.8යි 3යි කිලෝග්‍රෑම් කියලා උත්තරේ ගන්න පුළුවන්. හරි. මම හිතනවා මේක හදපු විදිහ තේරෙන්නේ නැති කියලා. ඔයාලා පොත් පරිශීලනය කරලා බලන්න පුතේ කොහොමද මෙන්න මේ සූත්‍රය ගන්නෙ? ඕනතරම් ගණන් තියෙනවා. ඔයාලා 11 හතර සංඛ්‍යානේ කියන පාඩමේ තියෙනවා. මේවා තේරුම් ගන්න පුළුවන්. එක ගණනක් කියලා දුන්නාට පස්සේ කොහොමද හදන්නේ කියලා නැවත බලලා තේරුම් ගන්න බලන්න මොකන්ද ලියපු සූත්‍රය කියලා. සැබෑ මන්දිරේ සමානයි උපකල්පිත මන්දිරය ගන්න සිග්මා FD බෙදීම සිග්මා F කියන සූත්‍රය තමයි අපි මෙතනදී පාවිච්චි කරේ. හරි. අපිට උත්තරේ විදිහට ආව එහෙනම් මන්දිරේ කීයද? 55.8යි 3යි කිලෝග්‍රෑම්. හරි. මේක තමයි උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන්. හරි. එහෙනම් මම යනවා මගේ මේ කොටසේ අවසාන ප්‍රශ්නෙට බලන්න ඒක මොකක්ද දීලා තියෙන්නේ කියලා. මුලින් කොටස දින 30ක මාස 3ක් සඳහා දින 30ක මාස 3ක් සඳහා ආපන ශාලා හිමිකරු එනවුම් කළ යුතු සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් වලින් සොයන්න. හරි. අපිට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් දීලා තියෙනවා. දින 30ක මාස 3ක් සඳහා. දින 30ක මාස 3ක් සඳහා ආපනශාලා හිමිකරු විසින් ඇනවුම් කළ යුතු සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් වලින් හොයන්න කියලා කියනවා. හරි. මේක අපි මධ්‍යන කියලා මොකක්ද හොයාගත්තේ? හරි. මධ්‍යන කියලා හොයාගත්තේ දිනකට අවශ්‍ය සහල් ප්‍රමාණය. දිනකට අවශ්‍ය සහල් ප්‍රමාණය තමයි අපි ඉස්සෙල්ලා මධ්‍යන කියලා හොයාගත්තේ. කීයද ආවේ? 55.8යි 3යි කිලෝග්‍රෑම් කියලා ආවා. හරි. එහෙනම් එක දිනකට ආපනශාලාවේ වැය වෙනවා සහල් කිලෝග්‍රෑම් 55.8යි 3ක්. හරි. ඒ වගේ දින 30ක් තියෙන මාස 3ක් සඳහා කොච්චර ප්‍රමාණයක් වෙනවද? මෙන්න මේ ප්‍රමාණය දින 30ෙන් ගුණ කරලා ආවම ගුණ කරන්න ඕනේ කීයද? 3කින් ගුණ කරන්න ඕනේ. එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන් උත්තරේ එම නිසා මාස 3ක් සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණය කීයද? එක දිනකට 55.8යි 3යි. ඒ වගේ දින 30ක් තියෙනවා. ඒ වගේ මාස 3ක් තියෙනවා. හරි. මේක සුළු කරලා ආවට පස්සේ ඔයාලට උත්තරයක් ගන්න පුළුවන් මේ විදිහට. මම මෙතනින් ගන්න 55.8යි 3 ගුණ කිරීම 90 මම මේ හරිය ලියන්න උත්තරේ. මම මෙතන දෙනවා. මෙතන ඊට පස්සේ ඉඳපු දේ මෙතන දෙනවා. උත්තරේ විදිහට මම මෙහෙම ගන්නවා. තවරත් 3 27න් 7යි 2ක් ඉතුරුයි. 9 වරකට 72යි 2යි
74යි 7ක් ඉතුරුයි. 9 45යි 7යි 52යි 5ක් ඉතුරුයි. 9 45යි 5යි 50යි. එහෙනම් උත්තරේ ගන්න පුළුවන්. මෙතන එක දශම ස්ථානයක් මේ බිඳුවට සුළු වුණාට පස්සේ දශම ස්ථාන දෙකක් වෙන්න ඕනේ. මෙතන බිඳුවට එකක් වෙන හින්දා මම මෙතන විත් කරන්නේ එක දශම ස්ථානය. එහෙනම් 5024.7යි කිලෝග්‍රෑම් කියලා උත්තරයක් ගන්න පුළුවන්. එහෙනම් මේ ආපනශාලා හිමිකරුට මාස 3ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 5024.7ක ප්‍රමාණයක් ගෙන්වීමට සිද්ධ වෙනවා. හරි. මම හිතනවා පුතේ මෙන්න මේ ගැටලුව ඔයාලට සාකච්ඡා උත්තර විදිහට තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැත්නම් පුතේ මේ එපිසෝඩ් එක ආපහු මුලින් ඉඳන් බලලා තේරුම් ගන්න. හරි. එහෙනම් පුතේ අද මම මෙතනින් මගේ එපිසෝඩ් එක ඉවර කරනවා. මම ඊළඟට ඔයාලගේ මගේ ටියුට් අංක 6ත් එක්ක හමු වෙනවා. මම ටියුට් එක ගෲප් එකට සබ්මිට් කරන්නම්. ඔයාලා කලින්ම පාඩම් බලලා කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මගෙත් එක්ක රැඳිලා ඉන්න සියලු දෙනාටම බොහොම ස්තුතියි. ගෙදර වෙලා නිකන් ඉන්න එපා පුතේ වැඩ කරන්න. හරි. එහෙනම් බොහොම ස්තුතියි.